බුද්ධානුස්සති භාවනා. බුද්ධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ධර්ම රත්නයේ ගුණත් අනන්තයි අප්‍රමාණයි. මහා සංඝ රත්නයේ ගුණත් අනන්තයි අප්‍රමාණයි. මෙසේ අනන්ත ගුණයෙන් සමන්වාගත වූ රත්නත්‍රයේ අසීමිත ගුණකඳ සිහි කිරීම තුළින් රැස්පත් වන්නා වූ ආනිසංස වාරයන්ද අනන්තය අප්‍රමාණය. ඉහලෝකාර්ථ වශයෙන්ද පරලෝකාර්ථ වශයෙන්ද නිර්වාණ පරමාර්ථය වශයෙන්ද යනුවෙන් ත්‍රිවිධ සම්පත්තීන් ලෙසම උදාපත් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව. සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවා ච රත්තෝ ච නිච්ඡං බුද්ධ ගතෝ සති. රාදාවල් දෙකෙහි බුදුගුණ සිහි කරන බුදු සව්වෝ සුවසේ නිදත් සුවසේ පුබදිත්. බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්සති භාවනාවයි. සර්වඥයන් වහන්සේ නමකගේ ගුණ සමුදාය විෂය වන්නේ එබඳුම බුදු නුවණකටමය. බුදුරදුන් සතු අනන්ත බුදුගුණ ගුණපද 9කට ගොනු කර සදේවක ලෝවැසියන්ගේ අර්ථ සිද්ධිය පිණිස දේශනා කොට වදාළහ. මෙම බුදුගුණ භාවනා වනාහි බුද්ධෝත්පාද කාලයකදීම පමණක් පවතින්නකි. ලෞතුරා බුදු බව පැතීම පිණිස ලැබීම පිණිස අති දීර්ඝ කාලයක් පුරා සසරේ පෙරුම්දම් පාරමිතාවන් පිරිය යුතුය. එබැවින් බුද්ධෝත්පාද කාලයත් මෙම බුදුගුණ භාවනාවත් පරම දුර්ලභ වනු ඇත. ඒ නිසා මේවා ගෞරව පෙරදරිව භාවනාවට නැගිය යුතුය. නව අරහදී බුදුගුණ. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුදුරජාණන් වහන්සේ එක අරහං දෙමිනිසුන්ගේ සියලුම ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු හේයින් අරහන් නම් වනසේක. දෙක සම්මා සම්බුද්ධ සකල ධර්මයන් සෝත්සාහයෙන්ම සර්වාකාරයෙන්ම අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. තුන විජ්ජාචරණ සම්පන්න ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. හතර සුගත සුන්දර සිරුරක් දරන බැවින්ද සුන්දර ගමන් නැති බැවින්ද ශාන්ත නිවනට වැඩිය බැවින්ද සුගත නම් වනසේක. පහ ලෝකවිදු සත්ව සංස්කාර අවකාශ යන ලෝකයන්ද කාම රූප අරූප ආදී සකල ලෝකයන්ද සර්වාකාරව අවබෝධ කළ බැවින් ලෝකවිදු නම් වනසේක. 6 අනුත්තර පුරිස ධම්මසාරති ලොව දමනය කළ යුතු වූ දෙව් බඹ සුර අසුර නාර නර නාග සිද්ධ විද්‍යාදරයන්දීන් උත්තරීතර ලෙස දමනය කළ බැවින් අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. 7 සත්තා දේව මනුස්සානං සියලු දෙව් මිනිසුන්ට ගුරු වූ බැවින් සත්තා දේව මනුස්සානං නම් වනසේක. 8 බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවින්ද අන්‍යයන්ට අවබෝධ කර වූ බැවින්ද බුද්ධ නම් වනසේක. 9 භගවා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත වන බැවින් භගවා නම් වනසේක. මේවායි අර්ථයන් මනසේ දැනගෙන කටපාඩම් කරගත යුතුය. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනයෙන් චතුර්ථ ධානයට සමවදින්න. එහි ආලෝකයේ දීප්තිමත් වූ විට එමගින් තමා කැමති ප්‍රසාදනීය වූ
ශ්‍රද්ධාව ඇති කරවන බුද්ධ රූපයක් හිතට පෙනෙනසේ අරමුණු කරන්න. එය ජීවමාන බුදුන් වහන්සේ මෙන් සිතා එයටම සිත යොමු කර නවරහාදී බුදුගුණ ගාථාව කීපවරක්ම සිතින් මෙනෙහි කරන්න. අනතුරුව අරහං නම් ගුණෙහි තේරුම 5 තුලින් තමන් කැමති අදහසක් සිත තබාගෙන අරහං 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 යයි බුදුරුව මත මනසිකාර කර සිත සමාධිගත කරන්න. එහිදී බුදුරුව අප්‍රකට වී ගුණෙහි පමණක් සිත ශාන්තව පිහිටයි. එවිට බුදුරුව පසුපස නොගොස් ගුණ කඳ මත පමණක් සිත ශාන්තව පිහිටිය යුතුය. මෙම සමාධිය පැයක් දෙකක් පමණ කාලයක් පවත්වන්න. බුදුගුණ තුල සිත එකඟව පැවතියේ නම් උපචාර සමාධියේ ධාන අංග මනාව ප්‍රකට වෙයි. මෙම සමාධිය පැයක් දෙකක් පමණ පවත්වා ගත යුතුය. මේ ආකාරයට ඉතිරි බුදුගුණයන්ද එකින් එක වෙනම වෙනම ගෙන භාවනාවට නගා උපචාර සමාධිය උපදවා ගත යුතුය. ඒවායේ ධාන අංගයන්ද පරීක්ෂා කළ යුතුය. එම උපචාර සමාධීන්ද පැයක් දෙකක් පුහුණු කර යුතුය. උපදේශ මෙසේ බුදුගුණ භාවනා කරන විට බුදුරුවක් ප්‍රකට නොවේ නම් බුදුරුවක් දෙස බොහෝ වේලා බලා සිටීමෙන්ද කොටසින් කොටස් වශයෙන් මෙනෙහි කිරීමෙන්ද පහසුවෙන් බුද්ධ රූපයක් ප්‍රකට කරගත හැක. අතීත භවයකදී ජීවමාන බුදුන් වහන්සේ නමක් සියසින් දැක හමු වී ඇතනම් සමාධිමත් වූ සිතට එම බුදුරුවද හසුවීමට ඉඩ තිබේ. බුදුගුණ භාවනාව ඊතා ගැඹුරු නිසාද බුදුගුණ වනාහි බොහෝ විස්තර නිසාද එමගින් ධාන ඉපදවිය නොහැක. එම නිසා එමගින් උපචාර සමාධිය පමණක් ලැබෙනු ඇත. බුදුගුණ භාවනාව වැඩිමෙන් නිහතමානී බවෙන්ද ශ්‍රද්ධා සති සමාධි ආදී ගුණයන්ගෙන්ද පුණ්‍ය සම්පත්තියෙන්ද විපුල බවට පත්වෙයි. තවද බුදුගුණ පිරිහදවතක් ඇති තැනැත්තා දාගැබක්සේ පූජා ලැබීමට සුදුසු වෙයි. අමනුෂ්‍ය බය ආදී සියලු බියජනක අරමුණු හමුවේ නිර්භීත වෙයි. තැති ගැනීම දුරු වෙයි. බුදුරදුන් හා එක්ව විසීමක් වැනි නිසා පාපයන්ට යොමු නොවෙයි. රාගාදී කෙලෙස් නූපදී. නීවරණ ධර්ම යටපත් වී ධාන අංග පහළ වෙයි. පස්වනක් ප්‍රීතිය ඇති වෙයි. මෙලොවදී වන ලෙඩ රෝග උපද්‍රව දුරු වෙයි. යම් කාය පීඩා චිත්ත පීඩා අවස්ථාවන් වලදීද භාවනාව තුළින් මතුවන ඇතැම් අසහනකාරී අවස්ථාවලදීද බුදුගුණ වැඩීමෙන් සහනයගෙන දෙයි. විදසුන් වඩා රහත් නොවුවහොත් මරණින් මතු සුගතගාමී වෙයි. ආදී වශයෙන් අනේක විද ආනිසංස මෙමගින් සැලසෙයි. ධම්මානුස්සති භාවනාව දහම් ගුණ සිහි කිරීමේ භාවනාව ධම්මානුස්සති භාවනාවයි. ධර්ම රත්නය යනු සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයයි. පරියාප්ති ධර්මය නම් ත්‍රිපිටක පාළියයි. එනම් සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයයි. නවවිධ ලෝකෝත්තර ධර්මය යනු සතර මග සතර ඵල හා නිර්වාණය යන මේ නවයයි. බුදුගුණ භාවනාව වැඩි යෝගීන්ට ධම්මානුස්සති භාවනාව වැඩිම පහසු වෙයි. ධර්ම රත්නයේ ගුණ 6. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි තී. 1. ස්වාක්ඛාතෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම රත්නය මුල මැද අග මනාකොට දේශනා කළ බැවින් සර්ව සම්පූර්ණ බැවින් ස්වාක්ඛාත නම් වනසේක. 2. සන්දිට්ඨිකෝ ධර්මයේ මනවින් පිළිපදින්නාට මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ වන බැවින් සන්දිට්ඨික නම් වනසේක. 3.
අකාලිකෝ මාර්ග කුසලයට අනතුරුව ඵල විපාක ගෙන දෙන බැවින් අකාලික වනසේක. 4. ඒහි පස්සිකෝ මෙහි එව බලවයයි දැක්විය යුතු විද්‍යාමාන ගුණ ඇති නිසා ඒහි පස්සික නම් වනසේක. 5. ඕපනයිකෝ සතර මග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධාතුව අරමුණු කිරීම වශයෙන්ද උපනයනය හෙවත් තම සිතට පමුණුවා ගැනීම කළ යුතු නිසා ඕපනයික නම් වනසේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි භාවිත ප්‍රඥාවක් ඇත්තන් විසින් තම තමන්ගේ ප්‍රඥා භාවනා පමණින් අවබෝධ කළ යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වනසේක. මේවායේ අර්ථයන් මනාසේ දැනගෙන කටපාඩම් කරගත යුතුය. භාවනා කරන අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවදින්න. ඒ ආලෝකය දීප්තිමත් වූ විට එමගින් සිව්වනක් බුදු පිරිස ඉදිරිපිට බුද්ධාසනාරූಢව බුදුරදුන් ධර්ම දේශනා කරන විලාසයක් සිතින් අරමුණු කරන්න. සත්‍ය දර්ශනයක් සියසින් දක්නා ලෙසට සිතාගන්න. අනතුරුව එම දර්ශනයට නොව බුදුරදුන් දේශනා කරන ධර්ම රත්නයටම සිත යොමු කර ස්වාක්ඛාතාදී ධර්මගුණ ගාථාව කීපවරක් සිතින් මෙනෙහි කරන්න. පසුව ස්වාක්ඛාතෝ නම් ගුණෙහි අදහස සිත තබාගෙන ස්වාක්ඛාතෝ යයි එම ධර්මය මතම මනසිකාර කරමින් සිත සමාධිගත කරන්න. මෙහිදී සිත අඤ්ඤ විහිත නොකරගෙන බොහෝ වේලාවක් මනසිකාර පැවැත්වීමෙන්ද දහම් ගුණය තුල සිත කිඳා බැසගනී. කායික මානසික සැහැල්ලුවක් ඇති වෙයි. මෙම සමාධි තත්වය පැයක් දෙකක් පමණ කාලයක් පවත්වන්න. දහම් ගුණ තුල සිත එකඟව පැවතියේ නම් ධානාංග පරීක්ෂා කරන්න. එවිට විතර්ක ආදී ධාන පස දත හැක. මෙමගින් ලත හැක්කේ උපචාර සමාධිය පමණි. ඉතිරි දහම් ගුණයන්ද මේ ආකාරයට එකින් එක වෙන වෙනම භාවනා කර උපචාර සමාධිය ලබාගෙන ඒවාද පැයක් දෙකක් පමණ පවත්වන්න. උපදේශ සදහම් ගුණ ගැඹුරු බැවින්ද විවිධ ලෙස සිතට ආවර්ජනා වන බැවින්ද ආර්පණා ප්‍රාප්තිය සිදු නොවේ. උපචාර සමාධිය පමණක් ලැබෙයි. ජීවිතයේ අන් හැම වැඩක්ම හැර දමා ශ්‍රවණය කළ යුතු වටිනා උතුම් රත්නයකි ශ්‍රී සද්ධර්මය. ධර්ම රත්නය තුලින් බුදුරදුන් ජීවමාන කාලයේදී මහා සමාගම් සිව් 20කදී සූවිසි අසංඛ්‍යක් තරම් දෙනා නිවන් සුව අවබෝධ කළහ. අගසව් මහසව් උතුමන්ගේන්ද සෙසු මහරහත් ආදී කල්යාණ මිත්‍ර උතුමන්ගෙන්ද බණ ආසා නිවන් දුටු පිරිස බොහෝය. තවද බොහෝ දෙනා එමගින් සුගතිකාමීද විය. ධම්මානුස්සති භාවනාව වැඩිමෙන් තථාගතයන් වහන්සේ ගැන අතිශය ගෞරවයක් ඇති වෙයි. තවද ධර්ම ගුණ අනුස්මරණයට ස්ථානය වූ ඔහුගේ සිරුර චෛත්‍ය ගෘහයක්සේ පූජනීය වෙයි. ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු වෙයි. භාවනා ඥානය දියුණු වී නිසකව ප්‍රතිපදාව පිරිය හැකි වෙයි. ශික්ෂාකාමී වෙයි. ඉවසීම දියුණු වෙයි. බිය සැක නැති වෙයි. රාගාදී කෙලෙස් දුරු වෙයි. පෙර ජාතිවල කළ කුසල් කර්මයන් මතු වී විපාක වාර ලබා දෙනු ඇත. නීවරණ ධර්ම යටපත් වී ධානාංග පහළ වෙයි. උපචාර සමාධියෙන් විදසුන් වඩා නිවන් දැකිය හැකි අතර අරහත් ඵලයට පත් නොවුනහොත් මරණින් මතු සුගතිගාමී වෙයි.
මේ ආදී අනේක විද අනුහස් ධම්මානුස්සති භාවනාව තුළින් සැලසෙයි. සංඝානුස්සති භාවනාව. සංඝරත්නයේ ගුණ සිහි කිරීම සංඝානුස්සති භාවනාවයි. මහා සංඝරත්නය වනාහි කෝටි ගණන් සිකපද රකින්නෝය. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්ති මාර්ගකට පිළිපන් උතුමෝය. උන්වහන්සේලාගේ ගුණ සිහි කිරීම වශයෙන් කරන මේ භාවනාව මහා අනුහස්ගෙන දෙන්නකි. සංඝරත්නයේ ගුණ 9. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. 1. සුපටිපන්නෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ මහා සංඝරත්නය සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. 2. උජුපටිපන්නෝ ඍජු වූ මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. 3. ඥායපටිපන්නෝ නිර්වාණ මාර්ගයට පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක. 4. සාමීචි පටිපන්නෝ ගරු කිරීමට සුදුසු උතුම් ප්‍රතිපත්ති මාර්ගයකට පිළිපන් බැවින් සාමීචි පටිපන්න නම් වනසේක. ආහුනේයෝ ඊතා දුර සිට වෝදගෙන වෙද්දෙන සිව්පස දානය පිළිගැනීමට සුදුසු ගුණ ඇති බැවින් ආහුනේය නම් වනසේක. 6. පාහුනේයෝ ආගන්තුක සත්කාරයට සුදුසු ගුණ ඇති නිසා පාහුනේය නම් වනසේක. 7. දක්ඛිනේයෝ පින්ඵල අදහා දෙන දක්ෂිනාවට සුදුසු ගුණ ඇති බැවින් දක්ඛිනේය නම් වනසේක. 8. අංජලි කරණීයෝ දොහොත් නගා වැඳ නමස්කාර කිරීමට සුදුසු ගුණ ඇති බැවින් අංජලි කරණීය නම් වනසේක. 9. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස සදේවක ලෝකවාසී සියලු සත්වයන් උතුම් වූ පින්කෙතක් සදේව ලෝකවාසී සියලු සත්වයන්ටම උතුම් වූ පින්කෙතක් වන බැවින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වනසේක. මේවාහි අර්ථයන් මනාසේ දැනගෙන කටපාඩම් කරගත යුතුය. භාවනා කළ යුතු අයුරු. ආනාපානසතියෙන් හෝ ඕදාත කසිනයෙන් චතුර්ථ ධානයට සමවදින්න. එහි ආලෝකය දීප්තිමත් වූ විට එමගින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක ආදී බොහෝ මහරහතුන් වහන්සේලා ඵල සම්වත් සුවයෙන් වැඩ සිටින විලාසයක් සිතින් අරමුණු කරගන්න. සැබෑ දර්ශනයක් සියසින් දක්නාසේ අරමුණු කිරීමෙන් සිත ප්‍රීති ප්‍රමෝදයට පත්වෙයි. අනතුරුව එම දර්ශනයට නොව වැඩ සිටින මහා සංඝරත්නයේ අනන්ත සංඝ ගුණයට සිත යොමු කර සුපටිපන්න ආදී සංඝ ගුණ ගාථාව කීපවරක් සිතින් මෙනෙහි කරන්න. පසුව සුපටිපන්න යනම් සංඝ ගුණයේ අදහස සිත තබාගෙන සුපටිපන්නෝ යනුවෙන් සංඝරත්නයේ ගුණ අරමුණ මත මානසිකාර කරමින් සිත සමාධිගත කරන්න. සිත වික්ෂිප්ත නොකරගෙන බොහෝ වේලාවක් මානසිකාරය පැවැත්වීමෙන් සංඝ ගුණ තුල සිත කිඳා බැසගනී. එවිට කායික මානසික සැහැල්ලුවක්ද ඇති වෙයි. මෙම සමාධිය පැයක දෙකක පමණ කාලයක් පවත්වන්න. සංඝ ගුණ තුල සිත එකගව පැවතියේ නම් ධානා අංග පරීක්ෂා කරන්න. එවිට විතර්ක ආදී ධානාංග 5 දැකගත හැක. මෙහිදී උපචාර සමාධිය පමණක් ලද හැක. සෙසු සංඝ ගුණයන්ද මේ ආකාරයට එකින් එක වෙන වෙනම භාවනා කර උපචාර සමාධිය ලබා ගන්න. ඒ වාද පැයක් දෙකක් පමණ පවත්වන්න. සංඝ ගුණ භාවනා වැඩිමෙන්
භික්ෂූන් වහන්සේලා ගැනවෙන්ම රත්නත්‍රයේ විශේෂෙහිම අතිශය ගෞරවයක් ඇති වෙයි. තවද මහා සංඝරුවන පිරි වැඩ සිටින උපෝසථාගාරයක් මෙන් සංඝගුණ පිරි ඔහුගේ මුළු ජීවිතයම පූජනීය වෙයි. ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු වෙයි. රහත් උතුමන් හා නිතර එකට සිටින්නාක් මෙන් ශික්ෂාකාමී වෙයි. රාගාදී කෙලෙස් ධර්මයන්ද නීවරණ ධර්මයන්ද යටපත් වී ධානාංග පහළ වෙයි. ප්‍රීති ප්‍රමෝදය බහුල වෙයි. නොඑක් දුක් පීඩා ඉසිලීමට සමර්ථ වෙයි. උපචාර සමාධිය මගින් විදසුන් වඩා මාර්ගඵල ලැබිය හැකි අතර රහත් ඵලයට නොපැමිණියහොත් ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙයි. මේ ආදී අනේක විද අනුහස් සංගුණ භාවනාව තුළින් ජනිත වනු ඇත. උපදේශ මෙම සූවිසි මහා ගුණ කඳ තුල ස්වාසූ දහසක් ධර්මස්කන්ධයම ගැව්ව තිබෙයි. එමෙන්ම මේ ත්‍රිවිධානුස්සති භාවනාවන් වඩන යෝගීන් වහන්සේගේ සිත රාග ද්වේෂ මෝහ ආදියෙන් නොපෙළෙන බවට පත්වෙයි. පංච නීවරණ ධර්මයන්ද යටපත් වෙයි. උපචාර සමාධියේ ධානාංගයන් පහළ වෙයි. ත්‍රිවිධානුස්සති භාවනාවන්හි නිරත වන යෝගීන් වහන්සේට බුද්ධ වන්දනා වැඩිහිටි වන්දනා ආදියද පෙරට වඩා අර්ථාන්විතව ගෞරවයෙන් සිදු කිරීමට සිත් පහළ වනු ඇත. රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නාසේම ඒවා සිහි කිරීමෙන් ලැබෙන විපාකයේද අනන්තය. මුළු ලොව පුරා බඹතලය දක්වා විහිදෙනසේ ප්‍රසාදයක් කරවා මණික් තොරන් බැඳ රණින් කළ කොඩි එල්ලා අගය නිම කළ නොහැකි ලෙස කළ එම ප්‍රාසාදය පූජා කරන කුසලයටත් වඩා තෙරුවන් ගුණ සිහි කිරීම උතුම් වනු ඇත. තෙරුවන් ගුණ ගැඹුරින් ප්‍රබලව සිහි කරන විට පස්වනක් ප්‍රීතිය ඇති වෙයි. එනම් කුද්දක ප්‍රීතිය, සිරුරේ ලොමු ඩහ ගැන්වෙන මාත්‍රයක් කරන්නට සමත් කුඩා ප්‍රීතිය, ෂණික ප්‍රීතිය, සැනකින් විදුලි කෙටීමක්සේ ඇතිවන ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, මුහුදු වෙරළෙහි පැතිරෙන රළසේ සිරුර පිනවමින් පැතිරෙන ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය, සිරුර අහසට හොසවාගෙන යා හැකි තරමට ප්‍රබල වන මහත් ප්‍රීතිය, එරණ ප්‍රීතිය, මුළු සිරුරටම පවන් සලන්නාසේ ඇඟ සිසිල් කරන්නාසේ හාත්පස සිරුර ස්පර්ශ කරන ප්‍රීතිය, ප්‍රනීත චිත්තජ රූපයන් මුළු කාය පුරාම පැතිර යන්නාසේ හාත්පස තෙමාලන්නාසේ දැනෙන ප්‍රීතිය යනුවෙන් පස්වනක් ප්‍රීතිය ඇති වෙයි. අසුභ භාවනාව අල්ලචම්ම පටිච්චන්නෝ නවද්වාරෝ මහා වනෝ සමන්තෝ පග්ගරති අසුචි පූති ගන්ධියෝ. මේ කය තෙත් සමකින් පිළිසන්ය නව දොරක් ඇත මහා තුවාලයකි. කුණු ගඳ ඇති අසුචි හාත්පසින්ම වැగిරෙයි. අසුභ අරමුණක් මත සිත පිහිටුවා සිත එකඟ බවට පැමිණවීම අසුභ භාවනාවයි. ශරීරයන් කෙරෙහි පවතින අසීමිත ඇල්ම මුලාව දුරු කිරීමටත් සකල සංස්කාරයන් ගැන කලකිරීම ඇති කරගෙන මාර්ගඵල නිවන අවබෝධ කර ගැනීමටත් මෙම භාවනාව උපකාරී වෙයි. මේ බුදුවරයෙකුගේ පහළවීමෙන් ලැබෙන්නකි. මෙතරම් ත්‍රාසජනක දුර්ලභ කමටහනක් තවත් නැති තරම්ය. එබැවින් මෙහිදී දිලින්දෙකු ලද මාණික්‍ය රත්නයක්සේ අතිශය ගෞරව පෙරදැරිව ජරා මරණ ආදී සසර දුකින් අත්මිද නිවන් දැකීමේ චේතනාවෙන්ම භාවනා කළ යුතුය. දස අසුභය. 1. උද්දුමාතක
සුලම් පිරුණු සමක්සේ හාත්පස ඉදිමී ගිය මල සිරුර. රූ සටහනේ ඇලෙන රාග චරිතයාට සුදුසු වෙයි. උද්දුමාතකං පටික්කෝලං උද්දුමාතක අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 2. විනීලක මස් වැඩි තැන රතු පාටින්ද සැරව ඇති තැන් සුදු පාටින්ද දිස්වෙයි. නිල් රෙද්දක් පෙර වූ කලක් සේ සිරුර ඉදිමී නිල් වී පවතී. සිරුරේ පැහැයට ඇලුම් කරන රාග චරිතයාට ගෝචර වෙයි. විනීලකං පටික්කූලං නිල් වූ අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 3. විපුබ්බක ඉරුණු පිපුරුණු වන මුකයන්ගෙන් හා නවදොරින් සැරව ඕජා ගලන මල සිරුරයි. සිරුරේ ගැල් වූ සුවඳයන් වලට ඇලෙන සරාගී චරිතයන්ට සුදුසු වෙයි. විපුබ්බකං පටික්කූලං සර්ව වැగిරෙන අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 4. විච්ඡිද්දක යුද බිම්හිද සතුන් කා දැමූ තැන් ආදියෙහිද ඇති කැඩී දෙකඩ වී ගිය මල සිරුරයි. අගපසගේ තහවුරු බව ගැන දැක ඇලෙන සරාගීන්ට ගෝචර වෙයි. විච්ඡිද්දකං පටික්කූලං කැඩී ගිය මල සිරුර පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුයි. 5. වික්ඛායතික පක්ෂීන් සිව්පාවුන් විසින් තන තන මස්නහර ඇද කාදමන ලද මල සිරුරයි. පියයුරු තොල් ආදී මස් සහිත තැන්හි ඇලෙන රාග චරිතයන්ට සුදුසු වෙයි. වික්ඛායතිකං පටික්කූලං සතුන් කාදමන ලද අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 6. වික්ඛිත්තක විවිධ සතුන් විසින් කඩා කා අත් පා හිස් කටු කැබලි තන තන විසිරී පැතිර ගිය මල සිරුරයි. අත් පා ආදී ලීලා විලාසයන්හි ඇලෙන්නාට සප්පාය වෙයි. වික්ඛිත්තකං පටික්කූලං සතුන් ඇද ඉහිරුණු අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 7. වික්ඛිත්තක ආයුධ වලින් ඇනකොටා හිස අත්පා ආදිය තන තන විසිරුණු පෙතිගසා දැමූ කොටස් රසක් වූ මල සිරුරයි. අත්පා ආදිය මනාසේ ගැලපී බැඳී ඇති සැටි සෝබනසේ සිතා ඇලෙන සරාගිකයාට සප්පාය වෙයි. 7. වික්ඛිත්තකං පටික්කූලං අංග විසිරුණු අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 8. ලෝහිතකං තැන් තැන් වලින් ලේ ගලන ලේ වලින් නැහැවී ගිය සිරුරයි. අලංකාර ජනිත සෝබන රාගිකයාට සුදුසුය. ලෝහිතකං පටික්කූලං ලේ වැగిරෙන අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 9. පුලවක පරණ වී කුණු වී නවදොරින් වනමුකයන්ගෙන් පණුවන් ගලන පණු කැලින් පිරුණු මල සිරුරයි. කය ගැන මමත්වය අධික රාගී චරිතයන්ට සුදුසුය. පුලවකං පටික්කූලං පණුවන් සහිත අසුභය පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. 10. අට්ඨික මස්ලේ නැති ඇටසැකිල්ලක් හෝ ඇට කැබෙල්ලකි. දත් ආදිය සෝබන ලෙස සලකන සරාගිකයන්ට සුදුසුයි. අට්ඨිකං පටික්කූලං ඇට පිළිකුල්ය යනුවෙන් භාවනා කළ යුතුය. මේවායේ අදහස් මනාව දැනගෙන කටපාඩම් කරගත යුතුය. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවදින්න.
එහි ආලෝකය දීප්තිමත් වූ විට එමගින් තමන් කලින් දැක ඇති අතිශයින්ම පිළිකුල් සහගත ලිංග සභාග වූ ඉදිමුණු උද්දුමාතක මලමිනියක් සිහිපත් කරගන්න. ඉන්පසු ඒ මත මනා සිහිනුවණින් යුක්තව උද්දුමාතකං පටික්කුලං හෝ ඉදිමුණු අසුභය පිළිකුල්ය යනුවෙන් මනසිකාර කරන්න. මෙසේ භාවනා කරන්නහුට විරූපී වූ භයානක ලෙස ඉදිමුණු මලකඳක් අරමුණු වෙයි. මෙය තමා පෙර සියසින් දුටු උද්දුමාතකයක් හා සමාන වෙයි. මෙය උග්ඝහ නිමිත්ත නම් වෙයි. ඒ මතද තවත් පෙරසේම දිගින් දිගටම බොහෝ වේලා භාවනා කරන විට එම නිමිත්තේ විරූපී බව බොඳ වී තුරන් වී ගොස් ආලෝක කදම්බයක් තුළ තරබාරු පුද්ගලයෙකු වැදෙර සිටින්නාසේ නිශ්චලව පැහැදිලිව අරමුණු වෙයි. එය පටිභාග නිමිත්ත නම් වෙයි. ඒ මතද භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවාගෙන පිළිකුලයි යනුවෙන් පෙරසේ මනසිකාර කළ යුතුය. මෙසේ මනසේ මනසිකාර කළ විට නීවරණ ධර්මයන් යටපත් වී විතර්ක ආදී ධාන අංග 5 මනාව ප්‍රකට වෙයි. එවිට එම උපචාර සමාධිය තුලද පැයක් දෙකක් පමණ සිත සමාධිගත කරන්න. පසුව එම උපචාර සමාධිය ප්‍රබලව පවතින යම් අවස්ථාවකදී විතර්ක ආදී ධාන අංග 5න් යුක්ත වූ අසුභ ප්‍රථම ධානයේ මනසේ සිත පිහිටීවා යයි ප්‍රථම ධානයට අදිෂ්ඨාන කරන්න. එවිට අසුභ භාවනා ප්‍රථම අර්පණා සමාධියේ මනාව සිත පිහිටුවා ගනු ඇත. එම ධානයේ පැයක් දෙකක් පමණ ප්‍රගුණ කරගත යුතු අතර එය පංච වශීභාවයට පත් කරගත යුතුය. මෙසේ ඉතිරි අසුභ නවයත් භාවනාවට නැගිය යුතුය. උපදේශ අසුභ අරමුණු ආලෝකය තුල පිහිටීමෙන් ඇති කරන සමාධිය අසුභ භාවනාවයි. දස අසුභ භාවනා සඳහා අතීතයේ නිමිති උගුලුවා ගත්තේ මහවනයේ මලමිනී ගෙන ගොස් දමන අමු සොහොන නම් ස්ථානයේනි. අද එවැනි තැන් දක්නට නැත. නමුත් සමාධිමත් සිත් ඇත්තෙකුට තමන් දත් තොරතුරු අනුව උද්දුමාතක ආදී අසුභ භාවයන් සිතින් අරමුණු කළ හැක. තවද වීඩියෝ දර්ශන ෆොටෝ ආදිය තුලින්ද මෙම භාවනා නිමිති උපුටවා ගත හැක. මුලින්ම භාවනාවට ගන්නා උද්දුමාතක ආදී නිමිත්ත පරිකර්ම නිමිත්තයි. ඒ මත භාවනා කරන විට විරූපී බියජනක ලෙස සිතේ ඇදී පැවතින නිමිත්ත උග්ඝහ නිමිත්තයි. එය සියසින් දුටු අසුභයකට සමාන වෙයි. ඒ මතද භාවනා කිරීමෙන් ඒ නිමිත්ත පෙරලී තරබාරු පුද්ගලයෙකු කුසපුරා ආහාරගෙන ප්‍රේත සෙයියාවෙන් වැතිර සිටින්නකුසේ ආලෝකයක් තුලින් අරමුණු වෙයි. මෙහිදී සමාධි ආලෝකය ප්‍රීතිය වැඩිවන අතර පැහැදිලිව පිරිපුන්ව නිශ්චලව නිමිත්ත පහළ වෙයි. එයට පටිභාග නිමිත්තයයි කියයි. මේ ස්වභාවය දස අසුභයටම පොදුය. භාවනා කරන විට සෑම විටම පිළිකුල් සංඥාවම සිතේ තබාගත යුතුය. අසුභ භාවනා පරිකර්ම කරන විට උග්ඝහ නිමිත්ත තුලදී බියජනක සිතුවිලි පහළවීමට ඉඩ ඇත. පටිභාග නිමිත්තේදී ආලෝකය ප්‍රීතිය වැඩි වී එය අලංකාර සුභාරම්මණයක්සේ සිතෙයි. ඇතැම් විට අසුභ ආරම්මණය පිළිකුල් බව සිතින් ගිලිහි ගොස් යම් කසින අරමුණක සිත පිහිටා මුලා විය හැක. එම නිසා මේ භාවනාවේදී ගුරු උතුමන් වහන්සේලාගේ ඇසුර නිතර ලබාගෙන ලැබෙන උපදෙස් මනාව පිළිපැදිය යුතුය. මේ සඳහා මිනිස් සිරුරෙහි පමණක් නොව ඇත්, අස්, ගව, බලු, බලල්, පිඹුරු ආදී සතුන්ගේ මල සිරුරද අරමුණක්සේ ගත හැක. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කාලදීඝ වාපියෙහිදී
ඇතුළත පණුවන් වැගිරෙමින් තිබුණු ඇත් කුණක් දැක පුලවක සංඥාව වැඩීමෙන් එතනදීම රහත් භාවයට පත්විය. දසවිධ අසුභයම පිළිකුල් නමුත් එහි සිත පිහිටන්නේ විතර්කයේ බලයෙනි. විතර්කය නැත්නම් එය සිත නොපිහිටයි. මේ මගින් ප්‍රථම ධානය පමණක් ලද හැක්කේ එබැවිනි. ඒ වනාහි සෙලවෙන ගං ජලයේ නැවක් නැවැත්වීමට රිටි බලයම වුවමනා වන්නාසේය. පිළිකුල් අසුභය මත සප්‍රීතික ප්‍රථම ධානය ලැබෙන්නේ මේ ප්‍රතිපදාවෙන් ජරා මරණ ආදියෙන් නිතරම මිදිය හැක යන අනුහස් දන්නා නිසා හා නීවරණ දැවිල්ලකින් තොරව සිතේ ප්‍රීති සුඛ උපදින නිසාය. අසුභ භාවනාව වැඩීමෙන් විශේෂයෙන්ම කාමච්ඡන්ද නීවරණය විස්කම්බන වශයෙන් දුරු වෙයි. එමෙන්ම මේ තුලින් ප්‍රබල වූ ප්‍රථම ධානයක් උපදවා ගත හැකි අතර එය කසින භාවනාවකින් ලබන චතුර්ථ ධානයට වඩා බලගත් බව කියයි. මන්ද මෙහිදී සංස්කාරයන් කෙරේ ඇති ඇල්ම අතිශයින් තුනී කරන බැවිනි. තවද අසුභ භාවනාව වඩන්නා රහතන් වහන්සේ නමක්සේ සංවර බවට පත්වෙයි. එමෙන්ම මෙය ඊතා පහසුවෙන් විදර්ශනා භාවනාවට හැරවිය හැක. දෙවගණන් බඳු ජීවමාන මන වඩන අරමුණු දුටු සැනින් රාගය පහළ නොවී එකිනෙහිම අසුභාරම්මණයක්ම සිතට නැගෙයි. මහාතිස්ස මහතෙරන් වහන්සේට සංඝ රක්කිත තෙරුන් වහන්සේගේ උපස්ථායක සාමණේර හිමියන්ට මෙන් මහත් වූ ආනිසංසයන් මේ තුලින් උදාපත් වනු ඇත. මරණානුස්සති භාවනාව. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හම් පච්ච වේක්ඛිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මම ඒකාන්තයෙන්ම මරණයට පත්වීම ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය නොඉක්ම වූයේ වෙමි. ස්ත්‍රියක් විසින් වුවද පුරුෂයෙක් විසින් වුවද ගිහියෙකු විසින් වුවද පැවිද්දෙකු විසින් වුවද නිතර මරණය සිහිපත් කළ යුතුය. මරණය ගැන නුවණින් සිහි කිරීම මරණානුස්සති භාවනාවයි. ආයුෂය, ජීවිත ඉන්ද්‍රිය, උෂ්ණත්වය, කර්මජ තේජෝ ධාතුව, විඥානය යන මේ ධර්මයෝ පස් දෙන යම් කලකදී ශරීරය අතහරිද්ද එය මරණය නම් වෙයි. එකල මේ සිරුර ඉවතුළු දරකඩක් මෙන් නිශ්චලව පවතී. මෙහිදී මරණාසන්නයෙකුගේ ස්වභාවය අරමුණක්සේගෙන තමාටද එසේ වන බව සිතා තමන්ද ලොව අන් සෑම දෙනාමද ඒකාන්තයෙන්ම මැරෙන බවත් එය නොවැළැක්විය හැකි බවත් සලකා ජීවිතයේ අනියත බව මරණය නියත බව නිතර මෙනෙහි කළ යුතුය. භාවනාව කළ යුතු අයුරු. ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවැදින්න. එහි ආලෝකය දීප්තිමත් වූ විට එමගින් තමා මුලින් ප්‍රගුණ කළ අසුභ කර්මස්ථානයෙන් අන්‍යයෙකුගේ මෘත ශරීරයක් තුලින් ප්‍රථම ධානය උපදවා ගන්න. එහි මද වේලාවක් සිට පසුව තමාගේ ශරීරය අරමුණු කර මාගේ ශරීරයේද මෙලෙසින්ම මරණයට පත්වන්නේය. කිසි කලෙකත් ගැලවීමක් නැත. එය ඒකාන්තය යනුවෙන් මනසිකාර කරන්න. මෙසේ භාවනා කරන විට තමන්ගේ ශරීරය මලකඳක්ව වැතිර පවතින අයුරු තමන්ට අරමුණු වෙයි. මෙය තම සැබෑ සිරුර හා සමාන වන අතර එය උග්ඝහ නිමිත්ත නම් වෙයි. ඒ මතද තවත් දිගින් දිගට භාවනා කරන විට එම නිමිත්ත ආරම්භණය බොඳ වී අතුරුදහන් වී ගොස් ආලෝක කදම්බයක් තුල තම සිරුර වැතිරී සිටින්නාසේ පැහැදිලිව අරමුණු වෙයි. එය පටිභාග නිමිත්ත නමි. අනතුරුව එම අරමුණ මත සතියත් සංවේගයත් ඥානයත් යෙදෙනසේ මනාව මානසිකාර කරන විට තමා මරණයට පත්ව ජිගුප්සාජනක මලකඳක්ව පවතිනු පැහැදිලිව දැකිය හැක. පසුව එම අරමුණ මත ජීවිතං අනියතං මරණං නියතං හෝ ජීවිතය අනියතයි මරණය නියතයි යනුවෙන්
මානසිකාර කරන්න. මෙසේ ජීවිතේන්ද්‍රයෙන් තොර එම තම මරණ ධර්ම අරමුණ මත ශාන්තව සමීපව පැයක් දෙකක් නිසියාකාරව මානසිකාර පැවැත්වීමෙන් ධානාංග ප්‍රකට වෙයි. එය උපචාර සමාධිය දක්වා පමණි. උපදේශ ගංගා ජලයක්සේ හෙලකින් ගිලිහුණු ගලක්සේ උදා වූ සූර්යා අස්තයට යන්නාසේ ජීවිතයද මොහොතකදු නොනැවතී මරණය කරාම යයි. එලිමහනේ දැල් වූ පහන්සිලක්සේ තන අග පිණිබිඳක්සේ දියෙහි ඇඳි ඉරක්සේ දිය බුබුලක්සේ පෙන පිඩක්සේ මැටි බඳුනක්සේ ජීවිතයද වහා බිඳී යනසුළුය. එම නිසා ජීවිතය අනියතයි, මරණය නියතයි. මහා බලති යෝධයෝද මහා පිනති සිටුවරුද රජවරුද පඬිවරුද රෝමතුන්ද බ්‍රහ්ම සුර අසුර නර නාග ගරුඩ ගාන්ධර්ව යක්ෂ රාක්ෂ සිද්ධ විද්‍යාධර ආදී සකල සත්වයන්ද බුදු පසේ බුදු මහරහත් උතුමෝද මරමුවට පත් වූහ. ඉදිරියේ සිටින කඩුවක් ගත් වදකයෙකුසේ මේ මරණය සෑම විටම මරණු පිණිස ඉඩක් සොයමින් සිටී. අසූ කුලයකට ප්‍රාණීන්ට මේ කය සාධාරණ වෙයි. සිවි සම් මස් නහර ඇට මිදුළු අතරේ සිට ඒවා කමින් ඔවුන් මේ සිරුරම තම වදන තැන තිඹිරිගය ගිලන්හල වැසිකිළිය මල සොහොන කරගෙන ඇත. නොඑක් තිරිසන් සතුන්ටද අමනුෂ්‍ය ආදීන්ටද සාධාරණ වූ මේ කය නිතර මරමුවෙහි පවතින්නකි. උපදින සැවම මරණයද අතැතිවම උපදී. ගිනි ජල සුළං ආදී ස්වභාවික විපත් වලින්ද පඨවි ආදී ධාතු කිපීමෙන්ද ශීත උෂ්ණ ආදියෙන්ද ඇස් කන් රෝග ආදියෙන්ද විෂම ඉරියව් පැවැත්වීමෙන්ද අපත්‍ය ආහාර මගින්ද විවිධ අවියාවිද මගින්ද කොයි වේලේ මරණය සිදුවේදැයි නියම නැත. සියලු සම්පත්තියම විපතක් කෙලවර කොට ඇත. මරණයට වයස් භේදයක් නැත. කොතැන්හි කොයි වේලේ කවර කලක කුමන කරුණකින් කෙසේනම් මරණය සිදුවේදැයි නියම නැත. ජීවිතය වනාහි චිත්තක්ෂණයක් පාසා මරණයට පත්වන්නේය. මෙය අතරක් නෑර සිදුවන වේගවත් ක්‍රියාවලියක් නිසා ඒ බව නොදැනේ. සියලු ලෝවැසියන් ජාතිය අනුව ගියේය. ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේය. ව්‍යාධියෙන් මැඩ ගන්නා ලද්දේය. මරණයෙන් පහරන ලද්දේය. සියලු සංස්කාරයන් විනාශ වන නමුත් උපන් සියල්ලන්ම මරණයට පත්වන නමුත් ජීවිත මදයෙන් මත් වූවනට මරණය ගැන නොසිතන්නේය. මරණ දුකින් සදහටම මිදීමට ඇති එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා සමුච්ඡේද මරණයෙන් සසර දුකින් එතර වී නිවන් දැකීම වන්නේය. ප්‍රියත්තන්ගේ මරණය සිහි කිරීමේදී ශෝකය උපදී. වෛරීන්ගේ මරණය සිහි කිරීමේදී ප්‍රීතිය උපදී. මධ්‍යස්ථයන්ගේ මරණය සිහි කිරීමේදී සංවේගය නූපදී. නුවණින් තම මරණය සිහි කිරීමේදී බය උපදී. එබැවින් සතියත් සංවේගයත් ඥානයත් පෙරදරිවම මරණ සති භාවනාව කිරීමෙන් විපුල ඵල ලැබෙනු ඇත. ඒ සඳහා පෙරකී පිළිවෙලට ගුරු උපදෙස් මතම ආත්ම ආලය දුරු වී සංවේගයේ උපදින ලෙසට භාවනා කළ යුතුය. මරණානුස්සති භාවනාව තුළින් අප්‍රමාදී බව ඇති වෙයි. නිතර කුසල් ධර්මයන් සඳහා සිත යොමු වෙයි. ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී නොබියව මරණයට සූදානම් මනසක් ගොඩනැගුණු ඇත. මව්පිය ආදී ප්‍රියයන්ගේ මරණයකදීද කම්පා නොවනු ඇත. පරිස්කාර ආදීන්ට ඇති මසුරුකම දුරු වෙයි. කාම ආශාවන් හා ජීවිත ආශාව දුරු වෙයි. භවයන්ට නොඇලෙයි.
විදර්ශනා භාවනාවටම හිත නැමෙයි. අරහත්වය නොලදහොත් සුගතිගාමී වෙයි. ආදී ආනිසංස මේ තුලින් ලැබෙනු ඇත. අරූප ධාන 4. අරූප ධාන 4 අරූප භාවනාවේ වනාහි කසනාදී කිසිදු රූප අරමුණක් නොපිහිටින භාවනා 4කි. මේවා රූප විභාග භාවනා නමින්ද හඳුන්වයි. අරූපාවචර ධාන 4 නම් 1 ආකාසානංචායතනය, 2 විඤ්ඤාණංචායතනය, 3 ආකින්චඤ්ඤායතනය, 4 නේව සංඥා නාසඤ්ඤායතනය යනුවෙනි. අරූපාවචර ධාන වැඩි යුත්තේ චතුර්ථ ධානයේ දක්වා කසින භාවනා 10ම වැඩිමෙන් අනතුරුය. ආකාස කසිනය හැර සෙසු කසින 9ම උපදනම් කරගෙන අරූප ධාන ඉපදවිය හැක. ආකාස කසින නිමිත්ත මගින් තවත් ආකාශයක් නොලද හැක. ආකාසඤ්ඤායතනය භාවනා කළ යුතු අයුරු. ඕදාත කසිනය මගින් චතුර්ථ ධානයට සමවදී එහි ආලෝකය දීප්තිමත් වූ විට එමගින් රූපයන්ගේ හා ඕදාත කසින චතුර්ථ ධානයේහි ආදීනවයන්ද අරූප ස්වභාවයේ ආනිසංසයන්ද මෙනෙහි කරන්න. එනම් දෙතිස් කුණපයකින් පිඬු වූ මේ කරජ කය ශරීරය විවිධාකාර අවිආයුධ මගින් වන දරුණු වදහිංසාවන්ට බඳුන් වෙයි. ඇස් රෝග, කන් රෝග ආදී අනේක විද රෝගයන්ටද නොඑක් දුක් පීඩාවලටද සාධාරණය. මැසි මදුරු ආදීන්ගේද නොඑක් සතුන්ගෙන්ද පීඩා ලබන්නට සිදුවෙයි. එමෙන්ම මෙය නිතර දුකසේ පෝෂණය කළ යුත්තකි. ඉදින් රූපයන්ගෙන් මිදිය හැකි නම් රූපය නිසා වන මේ දුකින් නිදහස් විය හැක යනුවෙන් ඒ බව මෙනෙහි කරන්න. එමෙන්ම චතුර්ථ ධානයේද කසින ආරම්මණයක් ඇති බවත් චතුර්ථ ධානය තෘතීය ධානයේ සුඛය නම් සතුරාට ආසන්න බවත් ඒ අරූප ධානයන්ට වඩා ඕලාරික බවත් යන චතුර්ථ ධානයේ ආදීනවයන් මෙනෙහි කරන්න. තවද රූපාරම්මණයක් නොමැති නිසාද චතුර්ථ ධානයෙන් අත මිදෙන නිසාද ආකාසඤ්ඤායතනයේ ශාන්ත ප්‍රණීත බව නම් වූ ආනිසංස මෙනෙහි කරන්න. ඉන්පසු යලිත් පිළිවෙලින් ඕදාත කසිනය අනන්ත අවකාශය පුරා පතුරුවා පිළිවෙලින් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ යන ධානයන්ට සමවදින්න. චතුර්ථ ධානයේ මද වේලාවක් ගත කරන්න. අනතුරුව දැන් කසින රූපයට නොව කසින රූපයේ විසින් වසා සිටින අවකාශයට අවධානය යොමු කර අනන්තෝ ආකාශෝ ආකාශයේ අනන්තයි යනුවෙන් අඛණ්ඩව මනසිකාරය කරන්න. මෙසේ ක්‍රමයෙන් තියුණු සමාධියකින් දැඩි අවධානයකින් ආකාශ අරමුණ මනසිකාරය කරන විට ක්‍රමයෙන් කසින නිමිත්ත දුරු වී එය පැවතුණු අනන්ත හිස් අවකාශය පමණක් ඉතිරිවන හැටි අත්දැකිය හැක. මෙය කසිනය මගින් උපුටාගත් ආකාශය නිසා කසිනුග්ගට්ටි මාකාශය නම් වේ. මෙසේ භාවනා කිරීමේදී ඉතිරි වී ඇති හිස් අවකාශයට අවධානය යොමු කරගෙන තවදුරටත් අනන්තෝ ආකාශෝ ආකාශයේ අනන්තයි යනුවෙන් මනසිකාර කරන්න. මෙසේ භාවනා කිරීමේදී නීවරණ ධර්මයන් යටිපත් වී සති සමාධි ඥාන මනසේ එළඹ සිට ආකාශ සංඥාව අරමුණු සේගෙන උපචාර සමාධිය පහළ වෙයි. මෙය පැය 2-3ක් පමණ පවත්වන්න. අනතුරුව මෙසේ ලද උපචාර සමාධිය ප්‍රබලව පවතින අවස්ථාවක ආකාසඤ්ඤායතනයේ ධානයේ මනසේ සිත පිහිටාවා යයි අදිෂ්ඨාන කරන්න. එවිට ප්‍රථම අරූපාවචර ධාන සමාධිය පහළ වෙයි. පසුව එය පිරිහෙන වාරයක් පාසා යලි යලිත් ධාන අදිෂ්ඨාන කර සමාධි කාලය දීර්ඝ කරගත යුතුය. පසුව මෙය පැයක් 2-3ක් දක්වා පුහුණු කරගත යුතුය.
ආකාසඤ්ඤා ඡායතනය අර්පණා සමාධිය නම් වූ මෙය රූපාවචර ධානයන්ට වඩා බොහෝ සෙයින්ම ප්‍රසන්න වූද බලවත් වූද සමාධි තත්වයකි. එම සමාධියද පංච වසීභාවයට පත් කරගත යුතුය. විඤ්ඤාණංචායතනය භාවනා කරන අයුරු ඕදාත කසිනිය මගින් හතරවන ධානයට සමවදී එහි ආලෝකය දීප්තිමත් වූ විට ඉන් නැගී සිට ආකාසඤ්ඤායතනය චතුර්ථ ධානය නම් කෙලෙස් සතුරාට ආසන්න බව ආදී වූ ආදීනවයන් මෙනෙහි කරන්න. පසුව විඤ්ඤාණංචායතනය ශාන්තය ප්‍රණීතය වශයෙන් වන ආනිසංසයන්ද මෙනෙහි කරන්න. ඉන්පසු පිළිවෙලින් ආකාසඤ්ඤා ඡායතනය ධානය උපදවා ගන්න. එම සමාපත්තියේ මද වේලාවක් ගතකොට එම ආකාසඤ්ඤා ඡායතනය අවස්ථාවේදී ආකාශය අරමුණු කළ විඤ්ඤාණයම අරමුණු කරගෙන අනන්තං විඤ්ඤාණං විඤ්ඤාණය අනන්තයි යනුවෙන් අඛණ්ඩව තියුණු සමාධියකින් දැඩි අවධානයකින් මනසිකාරය කරන්න. මෙසේ අහසේ පැතිර පවතින පළමු අරූපාවචර ධානයේ ධානසිත මෙනෙහි කළ යුතුය. එවිට ආකාසඤ්ඤා ඡායතනය ධාන චිත්තයේ ස්ථීරව රැඳී සිටින තවත් සිතක් පහළ වෙයි. මේ සිතට විඤ්ඤාණංචායතන ධානයේ චිත්තය යයි කියනු ලැබේ. එය ආකාසඤ්ඤා ඡායතන ධාන චිත්තය පිහිට කොට පවත්නා වූ සිතකි. මෙමගින් ලැබෙන රූපාවචර සමාධියද පැයක් දෙකක් තුනක් පමණ පවත්වන්න. අනතුරුව මෙසේ ලද උපචාර සමාධිය ප්‍රබලව පවතින අවස්ථාවක විඤ්ඤාණංචායතන ධානයේ මනසේ සිත පිහිටාවායයි අදිෂ්ඨාන කරන්න. එවිට ဒုတိ අරූපාවචර ධාන සමාධිය පහළ වනු ඇත. පසුව එයද පිරිහෙන වාරයක් පාසා යලි යලිත් අදිෂ්ඨාන කර සමාධි කාලය දීර්ඝ කරගත යුතුය. පසුව මෙයද පැයක් දෙකක් තුනක් දක්වා පුහුණු කරගත යුතුය. විඤ්ඤාණංචායතන අර්පණා සමාධිය නම් වූ මෙය ආකාසඤ්ඤා ඡායතන ධානයට වඩා බොහෝ සෙයින් ප්‍රසන්න වූද බලවත් වූද සමාධි තත්වයකි. එම සමාධියද පංච වසීභාවයට පත් කරගත යුතුය. ආකින්චඤ්ඤායතනය භාවනා කරන අයුරු ඕදාත කසිනය මගින් හතරවන ධානයට සමවදී එහි ආලෝකය දීප්තිමත් වූ විට ඉන් නැගී සිට විඤ්ඤාණංචායතනය ආකාසඤ්ඤාචායතනයට නම් කෙලෙස් සතුරාට ආසන්න බව ආදී වූ ආදීනවයන් මෙනෙහි කරන්න. පසුව ආකින්ඤ්ඤායතනය ශාන්තය ප්‍රණීතය වශයෙන් වන ආනිසංසයන්ද මෙනෙහි කරන්න. ඉන්පසු පිළිවෙලින් විඤ්ඤාණංචායතනය ධානය උපදවන්න. එම සමාපත්තියේ මද වේලාවක් ගතකොට අනතුරුව විඤ්ඤාණංචායතනයේ අරමුණ එනම් ආකාසඤ්ඤාචායතනය ලබන අවස්ථාවේ පැවතියා වූ එහෙත් දැනට නැත්තා වූ විඤ්ඤාණය අරමුණු කොට නත්ති කිංචි කිසිවක් නැත යනුවෙන් අඛණ්ඩව තියුණු සමාධියකින් දැඩි අවධානයකින් මනසිකාර කරන්න. ආකාසඤ්ඤාචායතන ධාන චිත්තේ නැති බවම අරමුණු කරගෙන දිගටම සිත එකඟ කරන්න. මෙසේ නත්ති කිංචි කිසිවක් නැත යනුවෙන් තවදුරටත් මනසේ මනසිකාර කිරීමෙන් ලැබෙන උපචාර සමාධියද පැයක් දෙකක් තුනක් පමණ පවත්වන්න. අනතුරුව මෙසේ ලද උපචාර සමාධිය ප්‍රබලව පවතින අවස්ථාවක ආකින්ඤ්ඤායතන ධානයේ මනසේ සිත පිහිටාවා යයි අදිෂ්ඨාන කරන්න. එවිට තතිය අරූපාවචර ධාන සමාධිය පහළ වනු ඇත. අනතුරුව එය පිරිහෙන වාරයක් පාසා යලි යලි ධාන අදිෂ්ඨාන කර සමාධි කාලය දීර්ඝ කරගත යුතුය. පසුව මෙය පැයක් දෙකක් තුනක් දක්වා පුහුණු කරගත යුතුය. ආකින්ඤ්ඤායතන අර්පණා සමාධිය නම් වූ මෙය විඤ්ඤාණංචායතන සමාධියට වඩා බොහෝ සෙයින් ප්‍රසන්න වූ බලවත් වූ සමාධි තත්වයකි.
එම සමාධියද පංච වසී භාවයට පත් කරගත යුතුය. නේව සංඥා නා සංඥා ඡායතන භාවනා කරන අයුරු ඕදාත කසිනය මගින් හතරවන ධානයට සමවදී එහි ආලෝකයේ දීප්තිමත් වූ විට ඉන් නැගී සිට ආකින්ඤං ඡායතනය විඥානං ඡායතනයට ආසන්නය. එමෙන්ම සංඥාවද රෝගයකි, ගඩුවකි, උලකි යනුවෙන් ආකින්චඤ්ඤායතනේ ආදීනවයන් මෙනෙහි කරන්න. පසුව නේව සංඥා නා සංඥා ඡායතනේ ශාන්තය ප්‍රණීතය වශයෙන් වන ආනිසංසයන්ද මෙනෙහි කරන්න. ඉන්පසුව පිළිවෙලින් ආකින්චඤ්ඤායතන ධානය උපදවා ගන්න. එම සමාපත්තියේ මද වේලාවක් ගතකොට අනතුරුව ආකින්චඤ්ඤායතනය චිත්තයම අරමුණු කරගෙන සන්තමේතං පනීතමේතං මෙය ශාන්තය මෙය ප්‍රණීතය යනුවෙන් අඛණ්ඩව තියුණු සමාධියකින් දැඩි අවධානයකින් මනසිකාරය කරන්න. එවිට ආකින්චඤ්ඤායතන සිත අරමුණු කරගෙන සංසුන්ව සමාධිමත්ව පවතින තවත් සිතක් පහළ වෙයි. එම සිතට නේව සංඥා නා සංඥායතන ධාන චිත්තයයි කියනු ලැබේ. තවදුරටත් මනසේ මනසිකාර කිරීමෙන් උපචාර සමාධිය පහළ වෙයි. මෙසේ ලැබෙන උපචාර සමාධියද පැයක් දෙකක් තුනක් පමණ පවත්වන්න. අනතුරුව මෙසේ ලද උපචාර සමාධිය ප්‍රබලව පවතින අවස්ථාවක නේව සංඥා නා සංඥායතන ධානයේ මනසේ සිත පිහිටාවායයි අදිෂ්ඨාන කරන්න. එවිට චතුර්ථ අරූපාවචර ධාන සමාධිය පහළ වෙයි. පසුව එයද පිරිහෙන වාරයක් පාසා යලි ධාන අදිෂ්ඨාන කර සමාධි කාලය දීර්ඝ කරගත යුතුය. පසුව මෙයද පැයක් දෙකක් තුනක් දක්වා පුහුණු කරගත යුතුය. නේව සංඥා නා සංඥායතන අර්පණා සමාධිය නම් වූ මෙය ආකින්චඤ්ඤායතන ධානයට වඩා බොහෝසෙයින් ප්‍රසන්න බලවත් සමාධි තත්වයකි. එම සමාධියද පංච වසී භාවයට පත් කරගත යුතුය. මෙසේ පිළිවෙලින් රූපාවචර සමාධි හතරද අරූපාවචර සමාධි හතරද ඉපිද වූ යෝගීන් වහන්සේ ආකාශ කසිනය හැර සෙසු කසින 9 මගින්ම අරූප සමාපatti 4 ඉපිදවිය යුතුය. මෙසේ පිළිවෙලින් භාවනා කළේ නම් ඔහු උත්කෘෂ්ඨ ලෙස චිත්ත විසුද්ධිය සම්පාදනය කළ යෝගියෙකු වෙයි. මෙහි අරමුණ වන්නේ අනන්ත ආකාශයයි. ආකාසඤ්ඤා ඡායතන ධානයට සමවදිය හැක්කේ සර්ව ප්‍රකාරයෙන්ම රූපාවචර ධාන සමාපත්තීන් ඉක්මවීමෙනි. කවර හෝ කසිනයක් මත පදනම් වූ චතුර්ථ ධානයේ මගින් ඕලාරික වූ දල භෞතික රූපයන් මැඩ පවත්වයි. නමුත් කසින රූපය ජය ගැනීමට තවත් දුරටත් අරූප භාවනාවම වැඩි යුතුය. වනයකදී සර්පයෙකුට බියපත් වූවෙකු ගමේදී සර්පයෙක් වැනි යමක් දැකීම පමණකින්ම බිය පවත්නාසේ රූපාවචර චතුර්ථ ධානයේදී කරජකය ඉක්මවා ගිය නමුත් කසින ආරම්මණය වනාහි රූපයක් සම්බන්ධ අරමුණක් බැවින් මෙහිදී එයටද බියට පත්වී එහි ආදීනව දැක අරූප සමාපatti ඉපදවීමට යොමු වෙයි. පාට රෙද්දකින් වසා ඇති යානාවක් තුල පුද්ගලයෙකු සිටී. ඔහු එහි දොරටුව දෙස බලා සිටින විට සුළඟින් එම රෙද්ද ඉවත් වෙයි. එහිදී ඔහුට පෙනෙන්නේ පාට රෙද්ද ඉවත් වීම නිසා ඉතිරි වූ හිස් අවකාශයයි. මෙසේ අදාළ කසිනයක් මගින් රූපාවචර චතුර්ථ ධානයට සමවැදී එම කසින පටිභාග නිමිත්ත දෙස බලාගෙන යෝගාවචරයා ආකාසඤ්ඤාං ඡායතන ධානයට සමවදින විට ඔහුට අරමුණු වන්නේද කඩතුරා විවත් වී අහස පෙනෙන්නාසේ කසින ආලෝකයේ ඉවත් වී දිස්වන අනන්ත ආකාශයයි. අනන්ත ආකාශ ප්‍රඥප්තියයි. ආකාසඤ්ඤං ඡායතන සමාපත්තිලාභියා සියලු ආකාරයේ රූප සංඥාවන් පටිඝ සංඥාවන් දෙපස් විඥානයන් ඉවත් කර විවිධාකාර වූ සංඥාවන්ද මෙනෙහි නොකර ආකාශය අනන්තයි යනුවෙන් ආකාශ අරමුණෙන්ම ආකාසඤ්ඤං ඡායතන සමාපත්තියට එළඹ වාසය කරයි. විඥානං ඡායතන විස්තරය
මෙහි අරමුණ වන්නේ ආකාසඤ්ඤායතන ධාන චිත්තයයි. එනම් අහස නොව ආකාසඤ්ඤායතනය හා බැඳී ඇති එම සිතයි. කලින් තිබී නැතිව ගිය ආකාසඤ්ඤායතන ධාන සිත සිහිකොට එහි වර්තමාන සිත බැඳ තැබීම මෙමගින් සිදු කරයි. විඥානංචායතන සමාපත්තියට සමවැදී සිටින කාලයේදී එම ධානසිත පවතිනුයේ අතීත වූ ආකාසඤ්ඤායතන සිතම අරමුණු කරගෙනයි. විඥානංචායතන සමාපatti ලාභයා වනාහි ආකාසඤ්ඤායතන සමාපත්තිය සම්පූර්ණයෙන්ම ඉක්මවා අනන්ත විඥානයේ අරමුණු කොට විඥානංචායතන සමාපත්තියට එළඹ වාසය කරයි. ආකින්ඤායතන විස්තරය. මෙහි අරමුණ වන්නේ ආකාසඤ්ඤායතන සිතේ නැති බවයි. මෙහිදී එම ශුන්‍යභාව සංඛ්‍යාත අරමුණේ ආකින්ඤායතන ධාන චිත්තය පිහිටයි. මෙහි සිත් දෙකක් ගැන කියවෙයි. එනම් ආකාසඤ්ඤායතන සිත හා විඥානංචායතන සිතයි. නමුත් එක චිත්තක්ෂණයකදී සිත් දෙකක් එකවර පහළ විය නොහැක. ආකින්ඤායතනය සඳහා අරමුණ වශයෙන් ගත යුත්තේ ආකාසඤ්ඤායතන ධාන චිත්තේ නොමැති බවයි. එනම් ශුන්‍ය බවයි. නත්ති කිංචි කිසිවක් නැත යයි මෙනෙහි කිරීමෙන් ආකාසඤ්ඤායතන ධාන චිත්තේ නැති බව දැනගෙන සංසුන්ව සමාධිමත්ව පවත්වා වූ තවත් සිතක් පහළ වෙයි. මේ ආකින්ඤායතන චිත්තයයි කියනු ලැබේ. විඥානංචායතන ධාන චිත්තයෙන් ආකාසඤ්ඤායතන ධාන චිත්තය දකිමින් සිට දැන් එම සිතද නැති බව ශුන්‍ය බව අරමුණු ලෙසගෙන නත්ති කිංචි කිසිවක් නැත යනුවෙන් පරිකර්ම භාවනා වැඩිම නිසා ආකාසඤ්ඤායතන සිත පහවයයි. එවිට යෝගීන් වහන්සේ හුදෙක් ඒ පැනවීම මාත්‍රය වූ අභාවයම බලමින් වාසය කරයි. එය කුමකින් කෙසේ කොතනකට පහව ගියේදැයි ආගියේදැයි නොසැවිය යුතුය. ඒ ආකාසඤ්ඤායතන ධානසිතේ අභාව මාත්‍ර ආලම්බනේහි ආකින්ඤායතන ධානසිත අර්පණා බවට පත් වූ කල යෝගී තෙමේ පෙර අහස පැවති සිතේ අභාවයම වූ ශුන්‍ය බව මෙනෙහි කරයි. අරමුණක් දැනගන්නා විට විතරක් සංසුන් වීම සිතේ ස්වභාවයයි. මෙම ආකින්ඤායතන ධාන චිත්තයට කිසිවක් නොදැනම සංසුන් විය හැක. ආකින්ඤායතන සමාපatti ලාභියා වනාහි විඥානංචායතන සම්පූර්ණයෙන්ම ඉක්මවා කිසිවක් නැතයයි නාස්ති භාව ප්‍රඥාත්තියම අරමුණු කොට ආකින්ඤායතන සමාපත්තියට එළඹ වාසය කරයි. නේව සංඥා නාසඤ්ඤායතන විස්තරය. මෙහි අරමුණ වන්නේ ආකින්ඤායතන ධාන චිත්තයයි. එයම ශාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් මෙනෙහි කිරීමයි. නාස්ති භාව ප්‍රඥප්තිය හෙවත් ශුන්‍ය බව අරමුණු කොට අර්පණා ධානයට පත් වූ ආකින්ඤායතන ධාන චිත්තය සිතින් අරමුණු කරගෙන සන්තමේතං පනීතමේතං යනුවෙන් පරිකර්ම කොට මේ සතරවන අරූප ධානයට පත්විය හැක. ආකාසඤ්ඤායතන සිතේ අභාවය අරමුණු කොට පැවති ඒ ආකින්ඤායතන සමාපත්තියම සාන්ත ප්‍රණීත ලෙස යලි යලිත් මෙනෙහි කිරීමෙන් නේව සංඥා නාසඤ්ඤායතන අර්පණා සමාධිය උපදී. අතිශයින් ශාන්ත වූ ඊතා සූක්ෂම වූ මේ සිත සංඥාවක් ඇත්තේද නැත්තේද දැයි නිශ්චය කර ගැනීම පවා දුෂ්කර වන තරමට ඊතා සියුම් බැවින් මෙයට නේව සංඥා නාසඤ්ඤායතන ධාන චිත්තයයි කියනු ලැබේ. මෙහි ඇත්තා වූ සංඥාව අරමුණු හැඳිනීමේ කෘත්‍ය කිරීමට පවා අසමත් නිසාද විදර්ශනාවට අරමුණු නොවන නිසාද සංඥාවක් ඇත්තේත් නැත. අතිශයින් සූක්ෂම වූ සංඥා චෛතසිකයේ චම්ප්‍රයුක්ත වශයෙන් ඇති නිසා සංඥාවක් නැත්තේත් නැත. මෙහි ඉතිරි වේදනා ආදී චෛතසිකයන්ගේද පැවැත්මද එහා සමානය ඊතා සියුම්ය. මගට පිළිපන් තෙර කෙනෙකුන් හා හෙරණ නමකට වහන් තෙමෙන තරම් වූ දිය කඩක් හමු වෙයි. හෙරණ නම
ස්වාමීනි වහන් ගැලවුව මැනව ජලය ඇතැයි කීය. මහතෙරුන් හෙරණ නහන කඩය ගෙනව දිය ඇත්තෙක් වී නම් නහමි කීය. හෙරණ ස්වාමීනි ජලය නැතයයි කියයි. එහි වහන් තෙමෙන තරම් දිය ඇති නිසා දිය ඇතැයිද නහන තරම් දිය නැති නිසා දිය නැතැයිද කීහ. එලෙසින් මෙහි සංඥාව ඕදාරික කෘත්‍ය කිරීමට අසමත් නිසා නේව සංඥා නම් වෙයි. සංස්කාර අවශේෂ සූක්ෂම භාවයෙන් විද්‍යාමානව ඇති නිසා නා සංඥා නම් වෙයි. රූපාවචර ප්‍රථම ධාන උපචාරයේ සිට ධාන පිළිවෙලින් කෙලෙසුන් සැස තුනී කරන්නාක් මෙන් පැවති භාවනා පිළිවෙලින් සංස්කාරයන් තුනී කර අන්තිම සිවුම් බවට පමනවන ලද සංස්කාරයෝ මේ ධානය තුල ඇති නිසා ඉන් මතු නිරෝධයක් මුත් සංස්කාරයන්ගේ පැවැත්මක් නැත. එම නිසා සතරවන අරූප සමාපත්තිය වූ නේව සංඥා නා සංඥාංචායතන වනාහි සංස්කාර අවශේෂ සමාපත්තිය නමින්ද හඳුන්වයි. නේව සංඥා නා සංඥාංචායතන සමාපත්තිලාභියා වනාහි ආකින්ජංචායතන ඥාන චිත්තේ සම්පූර්ණයෙන්ම ඉක්මවා නේව සංඥා නා සංඥාංචායතනයට එළඹව වාසය කරයි. රිටක් මුදුනට නැගී පුරුෂයෙකු අල්ලාගත හැකි අනිකක් නැති කල එයම අල්ලාගෙන සිටින්නාසේ මේ හතරවන අරූප ධානයේද තෘතීය රූප ධානයම අරමුණු කොටගෙන සිටී. අතිශයින්ම සියුම් වූ මෙම හතරවන අරූප සමාපත්තියේ පවතින පරමාර්ථ ධර්මයන් එකින් එක සම්මර්ෂණය කර ත්‍රිලක්ෂණයට නැංවීමටත් එමගින් නිබ්බිදා ඥානයට පැමිණීමටත් සර්වඥන් වහන්සේට හැර නුවණින් අගතැන්පත් වූ සරියුත් තෙරුන් වහන්සේටද කළ නොහැක්කක් බව කියවෙයි. නමුත් එහි ස්පර්ශ ආදී ධර්මයන් එක් කර කලාප වශයෙන් විදර්ශනා කිරීම අන්‍ය යෝගීන්ටද කළ හැක. උපදේශ චතුර්ථ ධාන හා අරූපාවචර ධානයන් නාම ධර්ම වශයෙන් එක හා සමාන වෙයි. නමුත් චතුර්ථ ධානයේ නාම ධර්මයන්ට වඩා අරූප ධානවල නාම ධර්මයන් පිළිවෙලින් ඊතා සියුම් බවට පත්වේ. ධානාංග වශයෙන් චතුර්ථ ධානයේ හා අරූපාවචර ධානවල ඇත්තේ උපේක්ෂා ඒකාග්‍රතා යන අංග ද්වය පමණි. පළමුවන අරූපාවචර ධානයේ කසිනාරම්මණය ඉක්මවීමද දෙවන අරූපාවචර ධානයේ කසිනය ඉගලූ අහස ඉක්මවීමද තෙවන අරූපාවචර ධානයේ අහස පැවති විඥාණය ඉක්මවීමද හතරවන අරූපාවචර ධානයේ නාස්ති භාව ප්‍රඥාප්ති අරමුණ ඉක්මවීමද සිදුවේයි. අරූපාවචර සමාධි පිළිබඳ උපමාවක් මෙසේ දැක්වෙයි. අපවිත්‍ර ප්‍රදේශයක මණ්ඩපයක් වෙයි. එහි පැමිණි පුරුෂයෙක් අපවිත්‍රයට පිළිකුලකින් මණ්ඩපයේ එල්ලී සිටී. එහි තවත් කෙනෙක් ඔහු නිසා එල්ලෙයි. තුන්වෙනුව එහි පුරුෂයෙක් ඒ දෙදෙනාම සිටිනාසේ නුසුදුසුයයි සලකා ඉන් පිටත සිටී. එහි පැමිණ සිව්වන පුරුෂයා ඒ පිටත සිටින්නා ඇසුරෙන් සිටී. මෙහි සඳහන් වන අපවිත්‍ර ප්‍රදේශය වන මණ්ඩපයේ සේ කසින ඉගුළු අහසද අපවිත්‍ර පිළිකුලින් මණ්ඩපයේ එල්ලී සිටින්නාසේ ආකාසඤ්ඤායතන ධානයේද එල්ලී සිටින්නා නිසා සිටින පුරුෂයාසේ විඥානංචායතන ධානයේද ඒ දෙදෙනාගේ ගෙන් පිටත සිටින්නාසේ ආකින්චඤ්ඤායතන ධානයේද ඒ පිටත සිටින්නා නිසා සිටින පුරුෂයාසේ නේව සංඥා නා සංඥාංචායතන සිතද යනුවෙන් දැනගත යුතුය. මෙය සමත භාවනා හේවත් චිත්ත සමාධියේ උපරිමයයි. ලෝකේ නානා අරමුණු වලට බැඳුණු සිත් පිරිසුදු වේවි, ශාන්ත වේවි, පැමිණිය හැකි මුදුන්ම අවස්ථාව මෙයයි. බුදුදහමින් පිටත අන් සියලුම ආගම්වල දක්වන භාවනාවන් මේ තාක් පමණි. ඒ සියල්ලම මෙහි කිසියම් අවස්ථාවකට අන්තර්ගතය මින් පිටතට නොයන්නේය. සමත භාවනා පසු සටහන සත්තකායෝ
සන්තවාචෝ සන්තවා සුසමාහිතෝ වන්ත ලෝකා මිසෝ බික්ඛු උපසන්තෝ නිවුච්චති. ශාන්ත වූ කයත් ශාන්ත වූ වචනයත් ශාන්ත වූ සිතත් ඇති ඊ타ම තන්පත් වූ පස්කම් සුව ඇති ලෝකාමිසය දුරු කළ භික්ෂුව උපශාන්තේ කියයි කියනු ලැබේ. කය හා වචනය මනා ලෙස සංවර කරගත් පුද්ගලයා සිල්වතෙක් යයි කියනු ලැබේ. එපමණකින් නොනවති එම සීලය පාදක කොටගෙන සමාධි භාවනාවක් වැඩිම තුලින් මනෝද්වාරය සංවර කරගත හැක. එවිට ඔහු තුන්දොර සංවර කරගත් පස්කම් සුවයෙහි නොඇලෙන ශාන්ත භාවයට පත් නියම යෝගාවචරයාණන් කෙනෙකුන් බවට පත්වෙයි. මෙලෙස ලැබෙන්නා වූ මෙම චිත්ත විසුද්ධිය මනා ලෙස සම්පාදනය කිරීම සඳහා ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුය. පුරාතන මිනිසුන් ගිනි උපදවා ගත්තේ ලී දණු දෙකක් එකට ඇතිල්ලීමෙනි. එෙහිදී මහන්සියයි නිදිමතයි බඩගින්නයි ආදී නොයෙක් කාරණා නිසා කඩින් කඩ එය කළහොත් නතර කරමින් කළහොත් කිසි කලෙක ගිනි උපදවා ගත නොහැක. එම කටයුත්ත අඛණ්ඩව කළහොත් නිසි ප්‍රතිඵලය ලැබෙනු ඇත. එමෙන්ම යෝගීන් වහන්සේද වරක් දෙකක් කරන උත්සාහයෙන් සෑහීමකට පත් නොවී රත්නත්‍රයටම දිවි පුදා දිවි හිමියෙන් නිසි ප්‍රතිඵලයන් ලැබෙන තුරු අඛණ්ඩව වීරිය කළ යුතුය. තවද තමන් භාවනා නොකරන හැම විටකදීම කරගෙන යන භාවනාව ගැන යම් මානසිකාරයක් හෝ පැවැත්වීම වැදගත් වනු ඇත. දිනකදී වැඩිපුර භාවනා කළා යයි පසුදින ප්‍රමාද වුවහොත් එය භාවනාවේ අඛණ්ඩ බවට සමාධියට බාධාවක් වනු ඇත. ඇතැම් විට අධික වීරිය නිසාද සිත උද්ධච්චයට පත්ව සමාධිය පිරිහී යා හැක. තවද යෝගීන් වහන්සේ විසින් කියන හැම කටයුත්තක්ම මනා සිහිනුවණින් කළ යුතුය. එදිනදා ජීවිතයේ නොයෙක් කටයුතු වත්පිළිවෙත් ආදී සියල්ලක්ම ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, ශාන්තව, තන්පත්ව, සංවරව, සතියෙන් යුක්තවම සම්පාදනය කළ යුතුය. එමෙන්ම අල්ප කටයුතු අල්ප පරිස්කාර ඇත්තෙකු වීම පමණට වඩා නොවෙහෙසීම භාවනා කටයුතු වලට වඩාත් උචිත වනු ඇත. තවද සසරින් හා කෙලෙසුන්ගෙන් නික්ම යාමේ ඡන්දය වන නෛෂ්ක්‍රම්‍ය ආධ්‍යාශය නිතර සිතේ ඇති කරගත යුතුය. ප්‍රථම ධාන උපචාරයේදී දුක්ඛේන්ද්‍රිය නිරුද්ධ වූවද මනාකොට නොනසන ලද නිසා නිරෝධ මාත්‍රයක් නිසා මැසි මදුරු විෂම ඉරියව් ඍතු විපර්යාස ආදිය නිසා යලි යලිත් එම දුක්ඛ වේදනාව හටගත හැක. නමුත් ප්‍රථම ධානය තුලදී දුක්ඛ ඉන්ද්‍රිය මනාකොට නසන ලද බැවින් අතිශය නිරෝධය නිසා ප්‍රබල වූ ප්‍රීති සුඛ ඇති නිසාද ඒවා දුක්ඛ ඉන්ද්‍රියට ප්‍රතිපක්ෂ නිසාද ධානය තුලදී එම දුක්ඛ ඉන්ද්‍රිය නූපදී. නමුත් ප්‍රථම ධානය තුල සිටින විට ප්‍රබල වූ විෂම ආරම්මණයක් හේතුවෙන් ධානය බිඳී දුක්ඛ වේදනාව හටගත හැක. බලවත් ශබ්දයාගේ හට ගැනීමෙන් ප්‍රථම ධානයන්ගේ නැගී සිටීමක් සිදුවිය හැක. ප්‍රථම ධානයට සමවැදුණහොට ශබ්දය කන වැදුණු කටුවක්සේයයි වදාළහ. අරූපාවචර ධානයකට සමවන් ආලාර කාලාම තෙමේ මහත් වූ රත චක්‍ර නාදයන් යුක්ත වූ ළඟින්ම පෙළට ගිය 500ක් තරම් වූ ගැල් නොදක ශබ්දයේද නොවසා ධානයෙන් නොනැගිට ධානය තුලම සිටියහ. ඒ අරූපාවචර ධාන බලයෙන් පටිඝ සංඥාව ප්‍රහීන කළ නිසාය.
ප්‍රථම ධානයාගේ උපචාරක්ෂණයේදී නීවරණයන් ප්‍රහාණ වන්නාසේම ද්විතීය ධාන උපචාරක්ෂණයේදී විතක්ක ਵਿਚාර දෙකම ප්‍රහීන නොවේ. ආර්පනාශනයේදීම ද්විතීය ධානය විතක්ක ਵਿਚාරයන් නැතිව උපදී. එනම් විතක්ක ਵਿਚාර ද්විතීය ධානයේ ප්‍රහාණ අංගයන් වෙයි. ඕලාරික වූ විතර්ක ਵਿਚාර නැති බැවින්ද ඊතා නිශ්චල බැවින්ද සුප්‍රසන්න බැවින්ද ද්විතීය ධානයටම සමාධිය යයි කියයි. ද්විතීය ධාන උපචාරයේදී විතක්ක ਵਿਚාරයෝ අප්‍රහීන බැවින් එහිදී චිත්ත පීඩාවක් ඇතිවනු විට දෝමනස්සය උපදී. යම් තැනක දෝමනස්සයක් වේ නම් එය වන්නේ විතක්ක ਵਿਚාරයන් ඇති නිසායි. ද්විතීය ධානය තුලදී විතක්ක ਵਿਚාරයන් ප්‍රහීන බැවින් එහිදී දෝමනස්සය නූපදී. තතිය ධාන උපචාරයේදී ප්‍රීතිය ප්‍රහීන වුවත් ප්‍රණීත රූප කලාපයන් නිසා යලිත් ප්‍රීතිය ඉපදිය හැක. තතිය ධානය තුලදී ප්‍රීතිය සර්වාකාරයෙන් නිරුද්ධ කළ බැවින් එහිදී ප්‍රීතිය නැත. කිරිවස්සා දෙනකගෙන් ඉවත් කළද රැක නොගෙන නම් නැවත දෙන කරාම දිවෙන්නාසේ. තතිය ධානයේ සුඛයද ප්‍රීතියෙන් ඉවත් කරන ලද්දේ සති සම්පජඤ්ඤයෙන් යුතුව නොරකිනා ලද්දේ නම් නැවත ප්‍රීතියටම එනම් දෙවන ධානයටම පැමිණෙයි. ප්‍රීති සංප්‍රයුක්ත වෙයි. තුන්වන ධානයේහි తත්‍ර මංජත්තතාවයේද සතියේද සුඛයේද ශක්තිය ඊටමත් ප්‍රකටව උතුම්ව පවතී. එහි විතර්ක ਵਿਚාර ප්‍රීති නැති නිසා ලෞකික සුඛයන් අතරින් මේ තුන්වන ධානය සුඛය උසස්ම සුඛය වෙයි. චතුර්ථ ධාන උපචාරය සොම්නසයට ආසන්න නිසාද අර්පණා ප්‍රාප්ත උපේක්ෂාව මනමින් නොයික්ම වූ නිසාද ඇතැම් විට චතුර්ථ ධාන උපචාරයේදී සෝමනස්සය ඉපදිය හැකිය. නමුත් අර්පණා ප්‍රාප්ත චතුර්ථ ධාන උපේක්ෂාව ඇති විටදී සෝමනස්සය නූපදී. චෛතසික සුඛ දුක්ඛ දෙදෙනා චතුර්ථ ධාන උපචාරයේදීම ප්‍රහාණය වේ. සුඛයද ප්‍රහාණය කිරීමෙන් දුක්ඛයද ප්‍රහාණය කිරීමෙන් පෙර වූ සෝමනස්ස හා දෝමනස්යන් අස්තංගම කිරීමෙන් දුක් නොවූද සැප නොවූ උපේක්ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ චතුර්ථ ධානය ලබා වාසය කළ හැක. චතුර්ථ ධාන උපචාරයේහි පවතින සතිය ඊතා පිරිසිදුයි. චතුර්ථ ධාන වනාහි සිත පිරිසිදු කරන ප්‍රභාස්වර කරන මෘදු කර්මඤ්ඤ භාවයට පත් කරන අතර එමගින් සිතේ පවතින කෙලෙස් ධර්මයන්ද යටපත් කරනු ලැබේ. එබැවින් රාග ආදී නීවරණයන්ගෙන් මනස ප්‍රබලවම නිදහස් වෙයි. යම් කමඨහනක් වඩන විට සිත විසිරෙතොත් ආලෝකයේ අඩු වෙතොත් ආනපාන සති හා ඕදාත චතුර්ථ ධානයට සමවදින්න. මද වේලාවක් එහි සිත මනාව තැන්පත් වී ආලෝකමත් වූ විට යලිත් මූල කර්මස්ථානයට පහසුවෙන් පිවිසිය හැක. කායික දුක් වේදනාව ප්‍රථම ධාන උපචාරයේදීද චෛතසික දෝමනස්සය ද්විතීය ධාන උපචාරයේදීද කායික සුඛ වේදනාව තතිය ධාන උපචාරයේදීද චෛතසික සෝමනස්ස වේදනාව චතුර්ථ ධාන උපචාරයේදීද යනුවෙන් එකින් එක පිළිවෙලින් බැහැර වෙයි. මේවා සුතමේ ඥාන වශයෙන් නොව මෙම ධාන සමාපatti ගැන මනා අවබෝධයක් තම භාවනා අධ්‍යක්ීම් තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුය. මෙම භාවනාවන් අතරින් ප්‍රණීත බව වඩාත්ම ප්‍රකටව දැනෙන්නේ තතිය ධානයේදීය. මෙහිදී නිල් අහසේ දිවාකර සූර්යාසේ පටිභාග නිමිත්ත ප්‍රබලව ප්‍රකට වෙයි. යෝගී සිත වඩාත් පැහැපත් වන්නේ විතර්ක විචාර ප්‍රීති යන ධානාංග ඉවත් වීමෙනි. එබැවින් මේ ප්‍රබල සුඛයකි.
හතරවන ධානයේදී අරමුණ උපේක්ෂා සහගත වීම නිසා එහි වේදනාව මධ්‍යස්ථ වෙයි. තුන්වන ධානයේ සුඛයට වඩාත් ඇලුනොත් එය සතරවන ධානයට බාධාවකි. සුඛය සෝමනස්සයටද සෝමනස්සය රාගයටද ප්‍රත්‍ය වෙයි. දුක්ඛය දෝමනස්සයටද දෝමනස්සය ද්වේෂයටද ප්‍රත්‍ය වෙයි. ධාන සමාපatti විග්‍රහයේදී චතුර්ථ ණය ක්‍රමය පංචම ණය ක්‍රමය යනුවෙන් ණය ක්‍රම දෙකකි. තීක්ෂණ ප්‍රඥාන් ද්විතීය ධානය අදිෂ්ඨාන කරන විට විතර්ක හා විචාර යන ධානාංග දෙකම එකවර ඉවත් වෙයි. ඔහුට ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන ධානාංග තුන සහිතව ද්විතීය ධානය පහළ වෙයි. මේ චතුර්ථ ණය ක්‍රමයයි. මන්ද ප්‍රඥාන් ද්විතීය ධානය අදිෂ්ඨාන කළ විට විතර්කය පමණක් ඉවත් වෙයි. ඔහුට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග හතරක් සහිතව ද්විතීය ධානය පහළ වෙයි. ඔහුගේ තුන්වන ධානය ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනකින් සමන්විත වෙයි. මේ පංචම ණය ක්‍රමයයි. පංචම ණය ක්‍රමයේදී ධානාංග 5ක්ද චතුර්ථ ණය ක්‍රමයේදී ධානාංග 4ක්ද වෙයි. පුද්ගල චරිතානුකූලව නුවණ මද අයට පංචම ණය ක්‍රමයත් නුවණ තියුණු අයට චතුර්ථ ණය ක්‍රමයත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. සමාධි භාවනා වනාහි බොහෝ ආනිසංස ගෙන දෙන්නකි. එනම් එය දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතී. ඥාන දස්සන පටිලාභය පිණිස පවතී. සති සම්පජාන්‍ය පිණිස පවතී. ආශ්‍රව ධර්මයන් ඡය කිරීම පිණිස පවතී. එමෙන්ම සමාධි භාවනා වඩන්නා මනා සතිවන්තයෙක් වෙයි. මනා සිල්වතෙක් වෙයි. තවද ඔහු නිතරම සිහිනුවණින් වාසය කරයි. කාම වස්තුන්ට ආශා නොකරයි. සියල්ලන්ටම සියලු තන්හි ප්‍රිය වෙයි. නිතරම ප්‍රීතිමත්ව කටයුතු කරයි. පරෝපකාරී සිතුවිලි ඇති නොවේයි. හැඬීම් වැළපීම් නොකරයි. නිතරම භාවනාවකින්ම කටයුතු කරන්නට වෙරදරයි. මනා ලෙස ඊතා සියුම්ව සමත භාවනාව ප්‍රගුණ කළ අයට ඒ මගින් විවිධ අත්දැකීම් ලැබෙනු ඇත. වාත පිත සෙම ආදියද කුසේ පවතින ඇතැම් රෝගයන්ද ඊතා සූක්ෂම සමාධි බලයෙන් අදිෂ්ඨාන බලයෙන් කසින මෛත්‍රී ධ්‍යාන බලයෙන් සුවපත් කරගත හැකි බවද ඔවුන් අත්දකී. සමාධි භාවනාවන් වැඩිම නිසා නාමකය හා සංප්‍රයුක්ත වූ සමාධි සුවයෙන් නිපන් අති ප්‍රණීත වූ රූප කලාපයන් යෝගීන් වහන්සේගේ රූපකයේ හටගනී. එම නිසා ඔහු ධානයෙන් නැගී සිටියේද ශාන්ත වූ කායික සුවයක් අනුභව කරයි. නාමකයෙන් චෛතසික සුඛයේද කායික සුඛයටද හේතු වූ රූප කලාප ඉපදවීම නිසා කායික සුඛයද ධානලාභියා අනුභව කරයි. රූපාවචර අරූපාවචර සමාධි කාමාවචර ධර්මයන්ට වඩා අතිශයින් සියුම් වෙයි. එමෙන්ම ඒවා ශාන්තද ප්‍රණීතද වෙයි. අෂ්ට සමාපatti දක්වා ඇති සියලු සමාධීන්හි එකින් එක පිළිවෙලින් ඉහළට යත්ම සියුම් බව ශාන්ත ප්‍රණීත බව වැඩි වෙයි. අලුත් මෝටර් රථයක් ගත්ත නැත්තා මුලදී එය දැකීමෙන් මහත් සතුටටපත් වෙයි. දැඩි ආශාවෙන් එය පරිහරණය කරයි. කලක් පාවිච්චි කළ පසු එය විකුණා දමා ඊට වඩා හොඳ එකක් ගන්නට සිතේ. එමෙන්ම චතුර්ථ ධාන ලාභියාටද කලකදී එය එපා වීම තුලින් ඊට වඩා ප්‍රණීත වූ අරූපාවචර ධාන ලබා ගැනීමට සිතේ. ඒ පුහුදුන් සිතේ ස්වභාවයයි. ධාන නිකාන්තියෙන් යුක්ත ධානලාභීන් නොපිරිනුණු ධානයකින් කාලක්‍රියා කළේ නම් ඔහු ඒකාන්තයෙන්ම බ්‍රහ්ම ලෝකයක උපදී.
එසේ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ තමන් ලබාගෙන ඇති ඒ ධ්‍යාන මට්ටම් අනුවයි. කෙසේ වෙතත් මෙම ලෞකික සමාධි, සමාපatti, ධ්‍යාන, අභිඥා ආදී මේ සියල්ලක්ම පරිහානියට පත්වන සුළුය. පෘථග්ජන වූ අභිඥාලාභී 이르දිමතුන් පවා ඒවායින් පිරිහී ගොස් අපාගත වීම සිදුවනු ඇත. සිවුරුහල හොරාගේ කතාවස්තුව. කෝකානිජ ඛණ්ඩගිරි නැමැති පර්වතයෙහි එක් ලෙනක අඩු ආසා ඇති ලද දෙයින් සතුටු වන සිල්වත් දුතාංගදර ආරණ්‍යක භික්ෂු නමක් වෙසෙයි. ඉක්බිති එක් සොරෙක් සොරමුලක් සමග එහි අවුත් ඒ භික්ෂු නමගෙන් මෙසේ විචාලේය. ස්වාමීනි, මේ ලෙනෙහි වසන්නා වූ ඔබට අවුරුදු කීයක් ගත වීදැයි දැනගනු කැමැත්තෙමි යනුවෙනි. එවිට භික්ෂුව, මිත්‍රය, මම අවුරුදු 6ක් මුළුල්ලේ තනිව දෙවැන්නෙක් නැතිව මුර්ගයෙකු මෙන් සිතාගෙන මෙහි නිරතුරුව වසමි යනුවෙන් කීය. අවුරුදු 6ක් වාසය කොට ඔබ විසින් යම් කිසි ධානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ ලද්දැයි සොරා විචාලේය. මම සමවතක් හෝ ධානයක් හෝ මාර්ගඵලයක් හෝ අන්‍ය විශේෂයක් හෝ නොලැබුවෙමි. සිල් පිරිසිදු කොට විවේකයෙන් ඇලුනේ වෙමි යයි භික්ෂු නම කීය. එවිට සොරා මෙසේ කීය. ස්වාමීනි, සිල් පමණකින් ඔබ මහත් දෙයක් විනාශ කරගත්තාය. රහත් බව ලැබීම පිණිස වහා උත්සාහ කළව මැනවි යනුවෙනි. පසුව ඔහු කඳුළු පිරුණු නෙත් ඇතිව තම අතීත පුවත තෙරුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ. පෙර පැවිදි වී මේ ලෙනෙහි විසූ මම අභිඥාවන්ගෙන් පරතරට ගියෙමි. දිවසද දිව කනද පිරිසුදු කළෙමි. 이르දි බල ලැබුවෙමි. පෙර විසූ ආත්ම දුටුවෙමි. අනුන්ගේ සිත් දැනගතිමි. මෙසේ අභිඥාලාභී වූ මම ඒ බලයෙහිම ඇලී රහත් ඵලය ලබා ගැනීමට ප්‍රමාද වීමි. ඉක්බිති එක් දිනක් සවස කාලයේ ධානයෙන් නැගිට ලෙනෙන් නික්ම දොරබාව ළඟට ගොස් සිටියෙමි. මා එහි සිටින කල්හි අලංකාරයෙන් සැරසුණු ගොපළු දැරියක් දුටුමි. එය දුටු කෙනෙහි මට රාග සහගත සිතක් උපන්හ. මෙසේ රාගය උපන් විට මා මුලා වූ සිහියත් එක් වීමි. ඒ රාගසිත නිසාම මහානකමින් ඉවත් වී දැරිය සොයමින් සොරකම් කරන්නට පටන් ගතිමි. පසුව මම සොරෙක් වී සූර වීර වූ දක්ෂ වූ අන්‍ය සොරුන් 50 දෙනෙකුන් සොයා ගතිමි. ඒ සොරුන් සමග ගොස් මම එම ගෙය වටකොට බලහත්කාරයෙන් ඒ ස්ත්‍රිය ගෙන ගියෙමි. ඒ සඳහා ප්‍රමාද වූ මා විසින් බොහෝ පව් කරන ලදී. එහෙයින් මම අපායේ කටුක දුක් විඳීමට නියත වී සිටිමි. ඒ කාමයේ හේතුවෙන් මහජනයා පෙළා ධන දාන්‍ය රැස් කර නමුත් කාමයන්ගෙන් තෘප්තියකට නොපැමිණියෙමි. මා විසින් පෙර යම් ධාන ආදී විශේෂ ගුණයක් ලද්දේ නම් ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධාන අභිඥා සමාපත්තියහු හුදෙක් ක්ලේශය සමනය පිණිස වෙති. නුවණැති ස්වාමීනි, මාගේ කීම අසා ඔබට සංවේගය ඇති වේවා. සිතේ වසඟයට නොගියව මැනව. ප්‍රමාද වීමෙන් විනාශ නොවනු මැනවි. සිතට වසඟ වීමෙන් ප්‍රමාදය පැමිණි පුද්ගලයෝ නොඑක් දුක් අනුභව කෙරෙත්. ඔබගේ ආයුෂද ගෙවෙයි. සද්ධර්මයේද කෙමෙන් පිරෙහි. එබැවින් සංවේගය උපදවා විපස්සනා භාවනාවේ යෙදුණු මැනවයි යනුවෙනි. මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබුවේ භික්ෂු නම භාවනාවේ යෙදී නොබෝ දිනකින් රහත් විය. එවිට සතුටු ඒ සොර දෙටතෙමේ තමාගේ ධනය යොදවා ඒ සොරුන් ලවා එතනහි ප්‍රසාදයක් කරවීය. ඒ තෙර නම සොරාගේ අවවාද නිසා සද්ධර්ම සම්පත්තිය ලබා කෙලෙස් පිරිනවීමට සමත් විය. පසුව ඒ තෙරුන්ට දෙවියන් සහිත ලෝකයාම
ප්‍රශංසා මුඛයෙන් නමස්කාර කළහ. ඒ ධර්මය උගත් පමණකින්වත් සිල් රැකි පමණකින්වත් නොව ආශ්‍රවක්ෂය කොට මහරහත් භාවයට පත් වූ නිසායි. සදාකාලිකවම සසරෙන් අත්මිදුණු නිසායි. මෙසේ අභිඥාලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසුදු වන බව දත යුතුය. එබැවින් අපගේද මේ පරිශ්‍රමය විය යුත්තේ ලෞකික සම්පත් තර කර ගැනීමට හෝ පුද්ගලයන් මවිත කරමින් අසාමාන්‍ය ප්‍රාතිහාරයන් දැක්වීමට හෝ නොව ලෝකෝත්තර අධිගමයන් සමෘද්ධිමත් කරගෙන දීර්ඝ වූ සංසාරයේ අනාදිමත් කාලයක සිට විඳින දුක අවසන් කිරීමයි. සමාධිමත් සිතක් ඇති තැනැත්තාට මෙම සමත භාවනාවෙන් අතිශයින්ම රසවත්ය. නමුත් එහි ඇලී සිටීමෙන් සසරින් ගැලවීමක් සිදු නොවේයි. සමාධිය ආයුධයක් කරගෙන පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ තුල සත්‍ය සොයා යාමට ඔබ විදර්ශනා භාවනාව ආරම්භිය යුතුය. සියලු යෝගාවචරයන් වහන්සේලාටම මාර්ග ඵල නිවන් සුව අවබෝධයේ පිණසම මේ චිත්ත විසුද්ධිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා.